නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපුරුදු ආකාරයෙන් දැන් වැඩසටහන් ගණනාවක් අපි අභිධර්මයේ පදනම මතුවෙන විදිහට කළා. ඔබට ඔබේ පිළිබඳව ඕනකමෙන් කළා නම් හොඳ දැනුමක් මේ වෙනකොට හැදිලා තියෙන්නටත් ඕනේ. තවද දැන් අපි ප්‍රකරණ ග්‍රන්ථ කරන නිසා දැන් මේ හරියදී මේ කරන කොටස් දැන් මේ ටික හරියට කරගෙන තිබුණා නම් ප්‍රකරණ ග්‍රන්ථවල සෑහෙන ඔබට කොටසක් හසු වෙන්නට ඕනේ. මොකද අපි ඔබට අර චෛතසික පාදයේදී තුන්වෙනි ප්‍රකීර්ණක පාදයේදී බලන්න ඒ වගේ කොච්චර වැදගත්කමක් තියෙනවද අද ප්‍රකරණ ග්‍රන්ථ වලට යනකොට නේද? ප්‍රකරණ ග්‍රන්ථ වලට යනකොට මම ඒ කාලේ ඔබට කිව්වා මේ ෆවුන්ඩේෂන් එක නැතුව යන්නට බෑ කියලා. ඒක ඔබට අද ඔප්පු වෙලා ඇති. ඒ කියන්නේ ප්‍රකරණ ග්‍රන්ථ ඔබට තේරෙන්නේ නැහැ කියලා කියවනම් අනිවාර්යෙන් අර කියන චන්ද්‍රිකාව කියන මේ පෙරහුරු පොත ඔබට ප්‍රගුණ නැහැ කියන එක තමයි කියන්නේ. මොකද මෙතනින් අහුලා ගන්න අවයව ටික අතරින් ෆික්ස් කරන එක විතරයි තියෙන්නේ. බොහොම සුළු තැනක් තමයි එහෙම නොවුනොත්. ඒ කියන්නේ මේකයි මාතෘකා ස්වරූපය. ඉතින් මාතෘකා ස්වරූපයට මේක අවශ්‍යයි. මාතෘකා ස්වරූප අපි තේරෙදි කරනවානේ. සඳුදාට හෙට උදේට කරනවානේ. ඒකට මාතෘකා ස්වරූප දැනුම තහවුරු වෙන්නට චන්ද්‍රිකාව අවශ්‍යයි. චන්ද්‍රිකාව දැනුම අවශ්‍ය කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති. දැන් අපේ ප්‍රකරණ ග්‍රන්ථ සමග සෑහෙන පිරිසක් එකතු වෙනවා. උදේ පාන්දරට කරන පාඩමත් එක්කලා අපිට පහුගිය දවසක දැනුණා මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් එකතු වෙනවා කියලා එකට. ඒ නිසා 4-5-9 එකතු වෙනවා කියලා. එතකොට ඒ නිසා පස්සුන බැස්ස යන්න. හරියටම වැඩේ කරගන්න. මේ රටේ තියෙන පල් හැලි ඔයාට අපි විසඳුම් හොයන්න යන්නේ. ඒ නිසා දැන් අපිත් ඒ කිසිම දෙයකට කතා කරන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා ඔක ඉතින් කර උඩ තියාගෙන කතා කළා හුඟක් යාති කරානේ. දැන් ඉතින් ආය කවදාකවත් කතා කරන්නේ නැහැ ඒකට. කතා කරන්නේ කිසිම දවසක. දැන් හරියට ආරාධනා එනවා එක දේවල් වලට. වොයිස් කට් ගන්න. එතෙන් වලට යන්න. දුරකථනය ඔෆ් කරලා තියෙනවා. මම දැක්කා ඔයගොල්ලොත් අද උදේ කෝල් එකක් දෙකක් අරන් තියෙනවා. නමුත් මොකක් කරන්නද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව පමණක් විශ්වාසය තියාගෙන යන්න. අනිත් මේ ලෝකේ ඉන්න හැමෝම අපට විශ්වාස කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය තියාගෙන බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරගෙන යනකොට තමාව අනිත් පැත්තට විග්‍රහ කරගත්තා වෙනවා. කාදාකත් දුකක පසුතැවිල්ලක නොසතුටක නතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හරහා තමා අධ්‍යයනය කරගෙන යන ගමනේදී බුදුරජාණන් වහන්සේ අධ්‍යයනය කිරීම හෙවත් ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීම. අද අපට තියෙන්නේ ආහාර වර්ග 4 කියාගෙන ආවේ. මේවා ඊටාම වැදගත් වෙනවා ප්‍රකරණ ග්‍රන්ථවලදී. නිසා පොඩ්ඩක්වත් කොස්සක් තියාගන්නට එපා. හරියටම වැඩේ කරගන්න. හිදසක් තියාගෙන යන්නට එපා. හරි? විඥාන ප්‍රතිසන්දි චිත්තය කියලා කියනවානේ. ප්‍රතිසන්දි චිත්තය. ඒක නිසානේ විඥානය ගෙන දෙන්නේ නාම රූප. නේද? විඥාන ආහාර කියලා කියන්නේ විඥාණයෙන් යමක් ගෙන දෙනවා. විඥාණයෙන් යමක් ලබා දෙනවා. ඒකට කියන්නේ නාම රූප. චෛතසික සහ රූප. චෛතසික සහ කර්මජ චිත්තජ රූප. ඍතුජ ආහාරජ රූප නෙමෙයි. බලන්න විඥාන නම් ප්‍රතිසන්දි චිත්තයයි. ඒ නාම රූප ආහරණය කරනවා. ආහරණය කරගෙන ගෙන දෙනවා. බැවින් විඥාන ආහාර කියලා හඳුන්වනවා. ප්‍රතිසන්දි චිත්තයේ පස්සාදී චෛතසිකයන්ගෙන් යුක්තයි. දන්නවනේ? තන්නියෙන් සිතක් පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට අපට සෝමනස්සගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සිතකින් අපි ප්‍රතිසන්දි ගත්තා නම්
වැඩ කරන චෛතසිකේ මතක් කරගන්න. සාරචිත සාධාරණ 7ම වැඩ කරන්න පුළුවන් වැඩ කරනවා නේද? ප්‍රකීර්ණක 7ම වැඩ කරනවා නේද? සෝමනස් සහගතනේ 6ම ප්‍රකීර්ණක 6ම වැඩ කරනවා නේද? ඊළඟට ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගොඤ්ඤතා, චිත්ත පාගොඤ්ඤතා, කාය යුජ්ජකතා, චිත්ත යුජ්ජකතා නේද? ඊළඟට සම්මා දිට්ඨිය. විරති ලෞකික විපාක සිත් වලට කරන්නේ නැහැනේ. ඒ විදිහට ඒ චෛතසික ගුණ දැන් ඒව ආගන්තුක වෙන්නට බෑ. දැන් ඒවා බොහොම ෆැමිලිය වෙලා තියෙන්නට ඕන. හොඳට හුරු පුරුදු වෙලා තියෙන්නට ඕන. හරි? ප්‍රතිසන්දි චිත්තයේ පස්සාදී චෛතසිකයන්ගෙන් යුක්තයි. එසේම ඒ සමග කාම රූප භවයෙහි, කාම භවයෙහි, රූප භවයෙහි කර්මජ රූපත් ඇති කරනවා. ඒක අපි අර කියන හිතෙන් ඉපදුනොත් එහෙනම් මොකද වෙන්නේ? අපට අනිවාර්යෙන් ප්‍රතිසන්දි ගන්න මොහොතේ ජලබුජ වශයෙන් නම් රූප මිටි තුනක්වත් පහළ වෙන්න ඕනේ නේ. කාය දශකයයි, භාව දශකයයි, වතු දශකයයි. ඒ තුනවත් අඩුම වශයෙන් පහළ වෙනවා. පස්සේ අනිත් පහළ වුණාට ප්‍රතිසන්දි චිත්තය නැත්නම් පස්සාදී ඒ සමග පවත්නා රූපත් නැහැ. එබැවින් ප්‍රතිසන්දි චිත්තයේ නාම රූපයන්ගේ පැවැත්මට ප්‍රත්‍ය වෙනවා. ඒක චිත්තක්ෂණිකව පෙරපසු නොවි. මෙහි ඒ බව ආහාරත්වයෙන් කීවා. ආහාරය කියනකොට අපට මතක් වෙන්නේ කබලිකාර ආහාරය, කබලි කොට කන ආහාරය වුණාට මෙතන ආහාර වර්ග තුනක්ම නාම ආහාර නේද? නාම ආහාර. මෙහි ඒ බව ආහාරත්වයෙන් කීවා. විඥානපච්ච නාම රූපං කියලා පටිච්චසමුප්පාදේ විග්‍රහ වෙන්නේ එයයි. පක්ෂිහු තම තමන්ගේ ඇසින් ගොදුරු ඇතිතැන් හෝ දිසාභාග හෝ බලා දැන දීපවත්වා ගනිති. ඇස නැත්නම් ඔවුන්ට ඒ තැන දැක ගැනීමක් නැත. නොදක්නවුන්ට දිවි රැක් ගැනීමක් නැත. එසේම සංප්‍රයුක්ත පස්සාදී ආරම්මන විඥාන ලක්ෂණ විඥාණයෙන් ඒ අරමුණු ලබති. සංප්‍රයුක්ත ස්පර්ශාදී අරමුණ දැන ගැනීමෙන් විඥාණය නේද? අන්න ඒ වගේ ලක්ෂණ තියෙන්නේ. ස්පර්ශයෙන් ස්පර්ශ වීම, ආරම්මන රස දැන ගැනීම විඥාණයෙන් මේ විදිහට අරමුණු ලබනවා. විඥාන නැත්නම් පස්සාදී කැළම නැත. ඉතින් ඒකාන්තයෙන් නැත කියලා කියන්නේ විඥානයේ ප්‍රධානයි නේද? ප්‍රධානයිනේ විඥානේ. මඩ පුබ්බංගම ධම්මා කියලා කියනවනේ. අපි කියමුකෝ දැන් අම්මත් එක්ක ගමනක් යනවා කියලා ළමයි ටික. එතකොට චූටි දරුවෝනේ ඉතින්. එතකොට අම්මා නැත්තම් ළමයි ටික යවෙන්නේම නැහැ එතකොට. අම්මා යන්න ඕනේ එතකොට. අන්න ඒ වගේ තමයි එතකොට. අනස්ස ප්‍රධානයි. අම්මා යන්නේ නැත්තම් දරුවෝ යන්නෙත් නැහැ. දරුවෝ මගට ගිහිල්ලා අම්මා නැහනේ කියලා ආපහු එහෙමක් නැහනේ යන්නෙම නැහැ. ඒ වගේ තමයි චෛතසික ඇති වෙලා කො හිත නැහනේ කියලා එහෙම එකක් නැහැ. ඒකයි කැළම කියලා කිව්වේ. ඒකාන්තයෙන් මනස සිත නැත්නම් චෛතසික නැහැ. රූපද නැහැ. පංචෝකාර භවේනේ. රූපත් නැහැ එතකොට. රූපස්ස විනා චිත්තස්ස සංඨිති නත්ති කියලා කියන්නේ පංචෝකාර භවේනේ. පංචස්කන්ධේම තියෙන භව වලට තමයි රූපස්ස විනා චිත්තස්ස සංඨිති නත්ති කියලා කියන්නේ. ඒක අරූප ලෝකයට යනකොට වෙනස් වෙනවා. රූප ලෝකෙට රූප අවශ්‍ය කරන්නේ නැහැ. විඥාණයෙන් ඒ නාම රූප එහි ඇත. විඥානයේ ප්‍රත්‍ය කරගෙන. එබැවින් විඥාණය නාම රූප ගෙන දෙනවා කියලා හඳුන්වනවා. විඥානාහාරය කියලා හඳුන්වනවා. ආධ්‍යාත්ම සන්තතියට විශේෂ ප්‍රත්‍ය වෙන බැවින් මේ සතර පමණක් ආහාර කියලා දැක්වුවා. ඒ කියන්නේ කබලිකාර ආහාරය, මනෝ සංචේතන ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය කියලා. ඒවා මතක තියාගන්න ඕනේ. නමින් මතක තියාගන්නට ඕනේ. එකපාරට මතක් වෙලා යනකොට කබලිකාර ආහාරය ඕජා රූපය ගෙන දෙන්නේ. මනෝ සංචේතන ආහාරය විඥාන ගෙන දෙනවා. පස්සය වේදනාව ගෙන දෙනවා. විඥානය නාම රූප ගෙන දෙනවා. ඒ විදිහට එකපාරම පටිච්චසමුප්පාදේන ක්‍රමයට මතක් වෙලා යන්නට ඕනේ. එතකොට ඒක හොඳේ. දැක්කුණ පිළිවෙල දේශනා ක්‍රමය විනා උත්පත්ති ක්‍රමය නෙමෙයි කියන. ඒ කියන්නේ
පවත්නා ක්‍රමය කියන එකයි. දේශනා ක්‍රමය කියලා කියන්නේ කවුරක්වත් හදපු ක්‍රමය නෙමෙයි කියන එක. හටගන්නා ක්‍රමය නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් පවතින ක්‍රම. උත්පත්ති ක්‍රමය නෙවෙයි. උත්පත්තික ක්‍රමේ ඒතර අර උත්පත්තික අලුතෙන්ම පහළ වෙනවා වගේ අර්ථයක් වෙන නිසානේ මෙතන මේ කිව්වේ. ඒකයි මෙතන කිව්වේ උත්පත්ති ක්‍රමය නෙවෙයි මේ පිළිවෙල දේශනා ක්‍රමය විනා උත්පත්ති ක්‍රමය නෙවෙයි කියලා කිව්වේ. ඒකයි නැත්තම් උත්පත්තියක් තියෙනවා ඉතින්. සංකාරපච්ච විඥානං කියන උත්පත්තියනේ. නමුත් මේ කීවේ ඊට වඩා ගැඹුරින් කියලා කියන. ඊට ලොකු පරාසයක් අල්ලලා මේ කීවේ කියලා කියනවා. ඒකයි එතන. ඔන්න තව සැලකිය යුතු විශේෂ තව කාරණයක් කියනවා. ධානාංග බල මාර්ගාංග ආදී මතු දැක්වෙන කරුණු විශේෂයෙන් සැලකිය යුතුයි. ඒ සිත්තිය දෙන චෛතසික සිතා බලන්න කියලා කියනවා. ධානාංග කියනකොට විතක්ක විචාර ප්‍රීතිසුඛ එකක් ගතා නේද? විතක්ක චෛතසිකේ, විචාර චෛතසිකේ, ප්‍රීති චෛතසිකේ, සුඛ කියලා කියන වේදනා චෛතසිකේ, ඒකාග්‍රතා චෛතසිකේ. බල කියනකොට සද්ධා ආදී පහයි, හිරි බලයයි, ඔත්තප්ප බලයයි, අහිරික බලයයි, අනොත්තප්ප බලයයි. බල 9යි එතකොට. නේද? බල 9යි. මාර්ග 12යි නේද? මාර්ග 12යි. සම්මා දිට්ඨිය ආදී ආරෂ්ඨායක මාර්ගයේ 8යි. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. එහෙමනේ 12ක් හැදිලා අපට. එතකොට සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප විතර්ක චෛතසිකය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඒ නමින්ම තියෙන චෛතසික ටික. සම්මා වායාම වීර්ය චෛතසිකය, සම්මා සති සත්‍ය චෛතසිකය, සම්මා සමාධි ඒකාග්‍රතා චෛතසිකය. මිච්ඡා දිට්ඨි දිට්ඨි චෛතසිකය. මිච්ඡා සංකප්ප විතර්ක චෛතසිකය. මිච්ඡා වායාම වීර්ය චෛතසිකයයි. මිච්ඡා සමාධි ඒකාග්‍රතා චෛතසිකය. පැටලි බෑ එකපාරට මතක් වෙන්න ඕන. පැටලි වැඩේ කරන්න බෑනේ. ඇදි කරන්නට බෑ. විතක්ක විචාර පීති ඒකාග්‍රතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා මේ සත ධානාංග කියලා යට කියන ලදී. එහෙත් චක්කු විඥාන ආදී පංච විඥාන සිත්ති වැඩ කරන ඒකාග්‍රතාව සහ වේදනාව ධානාංග බවට පත් වෙන්නේ නැහැ. ඒකට පල්හැක් මේ කියන්නේ විතක්ක පච්චිමකං ඥානං විතර්කයේ තියෙනට ඕනේ. විතර්කයේ නැන්නේ දෙපස් විඥාන සිත්වල. ඒ නිසා ඒවා ධානාංග සංඛ්‍යාවට බලාත්මක නිල වශයෙන් වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිත්වල වැඩ කරන ඒකාග්‍රතාව සම්මා සමාධිය නෙමෙයි. ඒ සිත්වල වැඩ කරන වේදනාව වේදනා චෛතසිකය නෙමෙයි. ධානාංග වේදනා චෛතසිකය නෙමෙයි. ධානාංග බවට පත් වෙච්ච වේදනා චෛතසිකය නෙමෙයි. නිකම් වේදනා චෛතසිකේ පවතිනවා. ඒ සිත්ති විතර්ක නැති බැවිනි. විතර්ක නැති සිත්ති පවත්නා ඒකාග්‍රතාවද වේදනාවද දුර්වල නිසා ධානාංග කියලා කියන්නේ. මොකද ධාන කියනකොට අරමුණ දෙස මනාව බලනවා. වගේම පසමිතුරු කෙලෙසයන් දවනවා. ඒ අර්ථ දෙකම දෙපස් විඥාන සිත්වල වැඩ කරන විතර්ක මේ අර චෛතසික දෙකට වැටෙන්නේ. වේදනාවටයි ඒකාග්‍රතාවටයි. වේදනාවටයි ඒකාග්‍රතාවටයි. ධානයේ ප්‍රධාන වන්නේ විතර්කයයි. ඒ නැවත අරමුණ තුළ හිත පිහිටවනවානේ. විතර්කය ප්‍රධානයි. විතර්කයේ පශ්චිම කොට කියන්නේ විතර්කයේ කෙලවර කොට ඇති. විතර්කයේ සහිත කියන එකයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හිරියොත්ප්ප හිරිකානොත්ප්ප. අතර මේ අපි කරපු පාඩම් පිළිබඳව තව දිගුවක් මෙතන මේ යන්නේ නේද? විශේෂ විග්‍රහයක් යන්නේ. ඒත් දෙපස් විඥාන මනෝ ධාතුත්‍රිකය සම්තිරණත්‍රිකයේ මේ 16 සිටි සමාධිය තිබුණාට ඒක සමාධි බල වෙන්නේ නැහැ කියලා කියන දුර්වලයි. ඒකාග්‍රතාව තිබුණාට සමාධි බලය කියලා හඳුන්වන්නේ හුදෙක් ඒකාග්‍රතා චෛතසිකේ පමණයි. ඒ සිත් වීරිය නැති හින්දා වීරිය තියෙනට ඕන කියනවා බලයක් බවට පත් වෙන්න. ඔය පල්හැදා මෙන්න මේවා කටපාඩම් කරගන්න. විරිය පච්චිමකම් බලං. විරිය පච්චිමකම් බලං. එතකොට සිත් තියෙනවා 16ක් නේද? 16ක් තියෙනවා. දෙපස් විඥානයේ මනෝ ධාතු ත්‍රිකයයි සම්තිරණ ත්‍රිකයයි. එතකොට ඉතුරු වෙන්නේ පංචද්වාර වර්ජනේ මනෝද්වාර වර්ජනේනේ දෙක. ඒ දෙකේ වීරිය වැඩ කරන නිසා ඒකේ බල ධර්මයක් විදිහට හඳුන්වනවා කියලා කියනවා. කියන්නේ අහේතුක සිත්.
අහේතුක සිත් ගන්නකොට තර මේ වීරිය බලය ආදී ඒවා තමයි ගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රඥා බලය තියෙනවා කියලා ඒවා නැහැනේ. ඒවා වැඩ කරන්නේ නැහැනේ. ඒවා නේද? සද්දා සති හිරි ඔත්තප්ප අලෝභාදෝස ඒවා වැඩ කරන්නේ නැහැනේ. ඒවා සෝබන සිත් වල වැඩ කරන්නේ කියලා කියවනේ. අපට අසෝබන සිත් කියවනේ 30ක් නේ. අසෝබන සිත් කියලා කිය මොනවද? අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි. ඒ වගේ සද්ධාදී වැඩ කරන්නේ නැහැ. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභාදී අදෝසාදී වැඩ කරන්නේ නැහැ. කාය ලහුතා චිත්ත ලහුතා ආදී తත්‍ර මජ්ජතත ආදී වැඩ කරන්නේ නැහැ. 19ක් එතන තියෙනවනේ නේද? 19යි අතන කරුණා මුදිතා දෙකත් එකතු වෙනවා. ඊට පස්සේ සම්මා වාචා ආදී එතන තුනත් එකතු වෙනවා. ඊළඟට ප්‍රඥා 25ක්. එතකොට ඒවා අසෝබන සිත් වල වැඩ කරන්නේ නැහැ. අසෝබන සිත් වල වැඩ කරන්නේ චෛතසික 27ක් පමණයි. අකුසල් 12යි, අන්‍ය සමාන 13යි. අකුසල් 14යි. අකුසල චෛතසික 14යි, අන්‍ය සමාන 13යි. එතකොට 27ක් වෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී 12 මාර්ගාංගයයි යට කියන ලදී. එහෙත් අහේතුක සිත්වල පවත්නා වූ ඒකාග්‍රතාව මාර්ගාංග නෙමෙයි කියලා කියනවා. අහේතුක සිත් හේතු නැති බැවින් කියලා කියනවා. හේතු පච්චිමකං මග්ගං. අන්න ඒ වචන ටික හොඳට මතක තියාගන්න. දැන් අපි කියපු ටික ඒ වචන ටික ඒවා හොඳට මතක තියාගන්න. මේ වචන ටික මතක තියාගන්න. ඉතා වැදගත් ඔය. අපට අර යම් යම් තැන්වලදී ඒක ඉතා වැදගත් වෙනවා. ඊළඟ විරිය පච්චිමකම් බලං. ඔය ටික ලීවේ මතක තියාගන්න, අවධාරණය කරන්න. ඒක හොඳට අවධාරණය මතක තියාගන්න. මොකද අපිට ඉස්සරහට හරියට වැදගත් වෙනවා. මතක තිබුණාට පස්සේ අපේ වැඩ කරගෙන පහසුයි. මොකද ඒතර අපි කාරණා ටික අහුලාගෙන තියෙනකොට එතන ගලප ගන්න විතරයි තියෙන්නේ. එතකොට මැච් කරගන්න එක පමණයි අපිට ඒතර තියෙන්නේ. ඒ තුනම මතක තියාගන්න. එතකොට මොකද අර අහේතුක සිත්වල වැඩ කරන ඒ වගේ ප්‍රබල නැති බව දැක්වීමට තමයි මාර්ගාංග ධානාංග ආදී බල ධර්ම ආදී විස්තර කරනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒකාග්‍රතාව විචිකිච්ඡා සම්පයුක්ත චිත්තෙහිදී ඇත්තේ හේත් ඒකාග්‍රතාව අදිමෝක්ෂ රහිතව යෙදෙන බැවින් මිච්ඡා සමාධි සමාධි ඉන්ද්‍රිය සමාධි බල බවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට විචිකිච්ඡා සිතේ වැඩ කරනවා නේද? ඒක දෙගිඩියාවක්නේ. අදිමෝක්ෂය. අදිමෝක්ෂය කියලා කියන්නේ මේ ප්‍රබලයි. මනාව පිහිටා සිටිනවා කියන අර්ථය තියෙනවානේ. දැන් අපි කියන්නේ ශ්‍රද්ධාවේ දියුණුව අවස්ථාව. දැන් ශ්‍රද්ධාව කියන්නේ අවබෝධාත්මක විශ්වාසයනේ. අවබෝධාත්මක විශ්වාසය. ඒකට ඒකේ ප්‍රබල අවස්ථාවට අදිමෝක්ඛ කියලා යදිනවා. ඒ කියන්නේ අපි අර පටිච්චසමුප්පාදේ යනකොට ඔබට අපි වරින් වර ඔක කියලා දීලා තියෙනවා. දැන් ඒකේ යනකොට දැන් තණ්හාපච්චය උපාදානං කියනවනේ. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං කියලා. අපි කුසල් හිතක් වැඩ කරනවා නම් ඒක පටිච්චසමුප්පාදයෙන් විග්‍රහ කරන්නේ. කුසල් හිතක් පහල කරනවා නම් සැප දුක් මධ්‍යස්ථ වේදනාවට පස්සේ වේදනාපච්චය තණ්හා නෙමෙයි. වේදනාපච්චය පස්සාදෝ. එතකොට වේදනාපච්චය තණ්හා ආපු තැනදී තණ්හාපච්චය උපාදාන වෙනවා. දැඩි වෙනවා. ලෝභය තෘෂ්ණාව දැඩි වෙනවා. එතකොට ඒ වගේ වේදනාපච්චය පසාදෝ කියලා ආවට පස්සේ ඒකට එන්නේ මොකද්ද? අදිමොක්ඛෝ. අදිමොක්ඛෝ. ඒ කියන්නේ වඩාත් ප්‍රබල අවබෝධය කියන එකයි අදහස් කරන්නේ. ප්‍රබලයි ශක්තිමත් අවබෝධය කියන එක. අපට අර කියන්නේ අර විදර්ශනා භාවනා කරනකොට උපක්ලේශ දස උපක්ලේශයක් කියනවනේ. එතකොටත් ඕක තියෙනවානේ.
ඕභාසෝ පීති පස්සද්දී උපේක්ඛා අදිමොක්ඛෝච පග්ගහෝ සුඛඥාන මුපට්ඨාන උපේක්ඛාච නිකාන්තිච. තේරෙනවනේ. උපක්ලේශ 10ක් විදර්ශනා භාවනා වඩන යෝගාවචරයක් හසු වෙන තැනක් දියුණු වුණා කියලා දියුණු වෙන්නේ නැතිව හසු වෙන සියුම් අවස්ථා 10ක්. ඒතර ඕභාසෝ පීති පස්සද්දී අදිමොක්ඛෝච පග්ගහෝ. අදිමොක්ඛ කියලා කියන්නේ මොකද්ද? එතකොට අර මනාව හිත පිහිටලා තියෙන ශක්තිමත් වෙතකොට. එයා හිතනතර මේ වගේ අත්දැකීමක් මට මෙච්චර ශක්තිමත්ව ශ්‍රද්ධාදී පිහිටලා නැහැ. හැබැයි දැන් හොඳට පිහිටලා තියෙනවා. මේ අත්දැකීම මට ඔය ඉස්සර ලැබිලා නැහැ. ඒකාන්තයෙන් මම මාර්ගඵල ලබලා ඉන්නේ කියලා හිතා ගන්නවා. ආන්න ඒ වගේ අදිමොක්ඛ කියලා කියන්නේ ප්‍රබලව ශක්තිමත්ව පිහිටන ගතිය. එතකොට මේ විචිකිච්ඡාව කියන්නේ සිතේ අදිමෝක්ෂය නැහැ. ඒකයි. ඒ නිසා සිතේ පවතින සමාධිය ඒකාග්‍රතාව මිච්ඡා සමාධි බවට පත් වෙන්නේ නැහැ. සමාධි ඉන්ද්‍රිය බවට මිච්ඡා සමාධි ඉන්ද්‍රිය බවට මිච්ඡා සමාධි බලය බවට පත් වෙන්නේ නැහැ. අදිමොක්ඛ රහිත සිත්වල පවත්නා ඒකාග්‍රතාව චිත්ත ස්ථಿತಿ මාත්‍රයක්. ඉතින් එක අරමුණේදී පැවති මාත්‍රයක් පමණයි. එතකොට ඒක සමාධි බලයක් බවට ඉන්ද්‍රියක් බවට පත් වීමට සමර්ථ නැහැ කියනවා. ඉතින් හිතා ගන්න පුළුවන්. ඡන්ද විරිය චිත්ත විමර්ශා යයි අධිපති 4ක් යට දක්වන ලදී කියලා කියනවා. ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමර්ශාධිපති. මොහු ද්වි හේතුක ත්‍රි හේතුක ජවන්හිම යෙදෙති කියලා කියනවා. ඒක පැහැදිලි නේද? ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් සිත්වල වැඩ කරනවානේ. ඉතින් ඡන්ද චෛතසිකේ වැඩ කරනවා, විරිය චෛතසිකේ වැඩ කරනවා, චිත්ත වැඩ කරනවා. ඉතින් ද්වි හේතුක වලට යනකොට විමර්ශා වැඩ කරන්නේ නැහැ. ඒක වෙනසක් තියෙනවා. ඒතර ත්‍රි හේතුක සිත්වල ඔය හතරම වැඩ කරනවා. හතරම වැඩ කරනවා කියවට ඉතින් මෙහෙමයි. චිත්තේ වැඩ කරනවා කියලා හැම ගන්න යන්න එපා. චිත්තේ ප්‍රබල වෙනවා නේද? චිත්තේ ප්‍රබල වෙනවා. මොහු ජවන් දෙකෙහිද හසන ජවනයේහිද නොයෙදිති කියලා කියනවා. මෝමුහ නේද? මෝමුහ විචිකිච්ඡා සිතයි උද්ධච්ච සිතයි කියන සිත් දෙකේත් ඒ වගේම හසිතන චිත්තය කියලා කියන්නේ සෝමනස්සාගත හරිතෝත්පාදේ. රහතුන් වහන්සේට පහළ වෙන දුර්වල ජවන සිතක්. ඒ වගේ වැඩ කරන්නේත් නැහැ කියලා කියනවා. එතකොට ප්‍රබල නැහැ එතකොට නේද? යෙදෙන්නෝද පූර්වාභිසංකාර පූර්වා ගමන වශයෙන් ලැබෙන බව දැනගන්නට ඕනේ. ඒ කියන්නේ අතීතේ පුරුදු පුහුණු කරන ලද හේතුවෙන් ඒ වගේම මේ ජීවිතයේ ප්‍රබලව ඡන්දාදිය වැඩ කරනකොට ඔය පූර්වාභිසංකාර පූර්වා ගමන කියන එක අපි ඉස්සරලා කියලා දුන්නානේ. ඔය ඉස්සරලා විමර්ශාධිපති ද්වි හේතුක ජවන්නේ ඒකාන්තයෙන් නැහැ. මේ සතර ඇති කාලි අධිපති වන්නේ එකක්මය. දෙදෙනෙක්කෝ දෙකක්කෝ තුනක්කෝ හතරම හෝ අධිපති වෙන්නේ නැහැ. ඔය අපි ඔය ඉස්සරලා ගොඩක් කතා කරා නේද? වෙතොත් අධිපති අනාර්ථය නැහැනේ එතකොට නේද? දැන් දෙකක් මේ ප්‍රබල වුණොත් ඒතර අධිපති නැහැනේ එතකොට. නායකයෙක් නැහැනේ. දැන් ගෙදර අම්මයි තාත්තයි දෙන්න හරියටම ඉඳ පටන් ගත්තොත් ගෙදර නායකත්වයක් කියලා දෙයක් නැහැනේ. නේද? අද අපේ රටේ වාගේ නේද? අද අපේ රටේ වාගේ අනායකා විනස්සන්ති නස්සන්ති බහු නායකා. ශාසනෙත් එහෙමනේ. ශාසනෙත් එහෙමයි. ශාසනේ නායකයෙක් නම් ඉතින් විශේෂ වශයෙන් නැහැ. නමුත් නායක කියලා මහා ගොඩක් තියෙන්නේ. පඳුරකට ගැහුවට පස්සේ දහස් ගාණක් 20 වෙන ගාණට නායකවරු ඉන්නවා. හැබැයි ශාසනික වශයෙන් වගකීම් කටයුතු කරගෙන ශාසනයේ පැවැත්මට පර්‍යාප්තිය දෙන තැන් තියෙනවද? ඉගැන්වීම කරන තැන් නේද? ශාසනයේ පැවැත්මට ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කර තැන් කොච්චර තියෙනවද? පැහැදිලිනේ. දැන් ත්‍රිපිටකයේ මුගන්නන්නේ කොහෙද කියලා පොඩ්ඩක් අහලා බලන්න. අඩුම වශයෙන් මේ ලංකාවේ 10 තැනක ත්‍රිපිටකයේ මුගන්නවද කියලා අහලා බලන්න පොඩ්ඩක්. ස්ථාන 10ක. හැබැයි මෙහෙම එක්කත් තියෙනවා පින්වතුනි. සාපේක්ෂ වශයෙන් ගන්නකොට දැන් අපි ඉගෙන ගන්න කාලේ අපට තිබුණු කැමැත්ත උනන්දුව වීරිය දැන් අපට පේනවා මේ පසු පෙළට නැහැ කියලා.
අපේ කාලේ තිබිච්ච කටපාඩම් කරන්න තියෙන ඕනකම දිනපතා කටපාඩම් දෙන එක සතිය දවස් 5ම කටපාඩම් දෙන එකම ගත්තට පස්සේ දැන් හරියට ගිහිල්ලා හරි අවාසනාවන්තයි යනුව. ශාසනයට බොහොම අහේනියක් තියෙනවා. අහේනියක් තියෙනවා. හරි සංවේග ජනකයි. හරි අනුවේදනීයයි. ඒ කියන්නේ අපේ ලෝක සානංශලා ඉගෙන ගන්න කාලවලදී හුඟක් උන්වහන්සලා එහෙම කරා. ඒතකොට දැන් අපේ කාලේ වලට අපිත් යම් ප්‍රමාණයක් කළා. දැන් ඒ කුඩාක් සෝදාපාලු වෙලා. කටපාඩම් දෙනවා කිව්වට පස්සේ ඒක කරන්නෙම නැහැ. කොච්චර කිව්වත් ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ දුරකථන ආදී මෙවලුනොත් එක්කලා මනස් වෙන වෙන අතට ගිහිල්ලා. මේ අතට ගන්න බෑ. දැන් අපි ඉගෙන ගන්න කාලේ දුරකථන නොතිබුණේ නැහැ. අපි පාවිච්චි කරේ නැහැ. දුරකථන නොතිබුණේ අපි පාවිච්චි කරේ නැහනේ. අන්න බලන්න. ඉතින් ඒ නිසා දැන් ඔබ මේ මහන්සි වෙන එක ලොකු දෙයක් ඉතින්. මේ කැපවීම. ලොකු දෙයක්. දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ නිදහසක් නැතිලු. අරණ්‍ය සේනාසන වල නිදහසක් නැතිලු. මොකද්ද මේ නිදහස කියලා අදහස් කරන්නේ? කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතුව මිනිස්සුත් එක්ක ගිහි අයත් එක්කලා හොරතල් වෙවි කැමැති කැමැති දෙයක් කර කර පැවැත්ම තමයි නිදහස කියලා අදහස් කරන්නේ. අනේ අපට නම් ඒ නිදහසට වඩා මේ හිරගේ හොඳයි. අපි ඒ හිරගේ තමයි ආවේ. ඒක තමයි තාමත් අපට ඒ ගේට්ටු යම් තරමකට අපි වහගන්න පුරුදු වෙලා තියෙන්නේ. යම් තරමකට හරි. ඉතින් ඒ නිසා මේ පොදුම දෙයක් ඉතින් ඒ වගේ ඉතින් ඔබ මේ කරන කැපකිරීම ප්‍රශංසා කටයුතු වේ ඇති. මොකද කාමභෝගී ගිහියන් වශයෙන් ඉඳගෙන ඔබට තියෙන උනන්දුව මුගක් භික්ෂුන් වහන්සේලාට නෑ නේ. ඒකනේ පුදුමේ කියන්නේ. පුදුම අවාසනාවක් ඉතින්. පුදුමාකාර අවාසනාවක්. ඉතින් ඔය ටික කියලා දැන් අපට මෙතන මේ ගාථාවකට එකතු කරලා තියෙනවා අර කියපු මාතෘකා ටික නේද? ච හේතු හේතු 6යි පංච ධානාංග ධානාංග 5යි නව මග්ගංග මාර්ගාංග 9යි. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ කියන්නේ මාර්ගාංග 12යි පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ 9යි නේද? ඒ සම්මාදී සම්මා සංකප්ප කිව්වත් මිච්ඡා සංකප්ප කිව්වත් විතර්කයමයි. සම්මා වායාම කිව්වත් මිච්ඡා වායාම කිව්වත් වීරියමයි. සම්මා සමාධි කිව්වත් මිච්ඡා සමාධි කිව්වත් ඒකාග්‍රතාවමයි. එතකොට 12ට ගියාට පස්සේ තුනක් කැපෙනවා. එතකොට නේද? එතකොට 9යි. මොකද එකම දේ නියෝජනය කරන 6ක් තියෙනවා. එතකොට 6 3ක් බවට පත් වෙනවා. එතකොට 12න් 3ක් අඩු වෙනකොට 9යි. ඒ විදිහට 9යි. නේද? සෝලසීන්ද්‍රිය ධම්මාච. ඉන්ද්‍රිය ධර්ම 16යි. ඇයි 16ක් වෙන්නේ? පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. ඒ ටික වෙනම තියෙනවා. එතකොට 8යි. සද්ද ඉන්ද්‍රිය ඊළඟට මේ සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය 1යි. ඊළඟට පඤ්ඤ ඉන්ද්‍රිය, අනඤ්ඤතඤ්ඤ සමීත ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤාතාව ඉන්ද්‍රිය 1යි ප්‍රඥා චෛතසිකය. ඔන්න ඔය විදිහට අඩු වෙලා ආවට පස්සේ තමයි මේ ඉන්ද්‍රිය 16ක් බවට පත් වෙන්නේ. ඒක ගොනු කරගන්න පුළුවන් නේද? අමාරුවක් නෑනේ. පෙන්නන්නට දනිකමට වගේ ඇඳලා 16ක් වෙන හැටි ඉන්ද්‍රිය 22. චක්කු ඉන්ද්‍රිය ආදී එක 5යි කියන්නකො. සෝත ඉන්ද්‍රිය මේ කාය ඉන්ද්‍රිය දක්වා. ඉත් ඉන්ද්‍රිය ආදී 2යිනේ නේද? ජීවිත ඉන්ද්‍රිය 1යිනේ. 1යිනේ. ඊළඟට සද්ද ඉන්ද්‍රිය ආදී චෛතසික 5ක්ම තියෙනවානේ. එක 5 එහෙම තියෙනවානේ. ඊළඟට සුඛ ඉන්ද්‍රිය ආදී ගත්තට පස්සේ 1යිනේ. සුඛ ඉන්ද්‍රිය ගත්තත්
දුක්ඛේන්ද්‍රිය ගත්තත් සෝමනස්ේන්ද්‍රිය ගත්තත් ඒ ටික ඔක්කොම වේදනා චෛතසිකෙනේ. වේදනා චෛතසිකේ. ඒක නේද? වේදනා චෛතසිකේ. ඊළඟට මනීන්ද්‍රිය එකයිනේ. ඊළඟට අනඤ්ඤා තඤ්ඤා සාමීතීන්ද්‍රිය ආදී ආදී. එතන මොකද්ද? එතන 아무තෙන් ගන්න දෙයක් නැහැනේ. ප්‍රඥාවනේ. පඤ්චේන්ද්‍රිය කියප එකම තමයි නේද? එතකොට එකක්වත් එතන ගන්න බෑ. මේ ප්‍රඥාවට මේක ඇතුළත් වෙන නිසා. දැන් ගාන හදලා බලන්න. චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය. පහයි. ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය තුනයි. සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. ඒ පහෙම ගත්තා. ඊළඟට සුඛේන්ද්‍රිය ආදී ටිකක් ගත්තා. ඊළඟට මනීන්ද්‍රිය ගත්තා. අනඤ්ඤා තඤ්ඤා සමීතේන්ද්‍රිය ගාන හදේ බලන්න. චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්ේන්ද්‍රිය, දෝමනස්ේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, මනීන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤා සාමීතේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවේන්ද්‍රිය. 22 හරිනේ. එතකොට මෙතන 17 තියෙද බලන්න. 5යි 2යි 7යි 7යි 8යි 8යි 13යි 13යි 2යි 16යි. ඔය ආවේ 16 ඉන්ද්‍රිය කියලා ආවේ. 22 16ක් බවට පත් වුණේ ඔන්න ඔය විදිහටයි. 16 ඉන්ද්‍රිය ධම්මාච බල ධම්මා නවෝරිතා. බල ධර්ම 9යි. ඒක වෙනම මෙනවනේ නේද? බල ධර්ම ටික වෙනම මෙනවා. ඒ කියන්නේ සද්ධා බල ආදී ටික වෙනම එනවා. ඊට පස්සේ හිරි බලයයි, ඔත්තප්ප බලයයි, හිරි චෛතසිකයයි, ඔත්තප්ප බලයයි, අහිරික බලයයි, අනුත්තප්ප බලයයි, අකුසල චෛතසික බල තියෙන අහිරික අනුත්තප්ප කියන චෛතසික දෙක. එක 9 හැමම පැවතුණා. චත්තාරෝධිපති උත්තා අධිපති ධර්ම 4යි. ඡන්ද චිත්ත ආදී වශයෙන්. තථාහාරාති ඒ වගේම ආහාර ටික අපට ඉස්සෙල්ලා කීවා. ආහාර නේද? එතකොට කබලිකාරාහාරය, පස්සාහාරය, වේදනා, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය, පස්සාහාරය කියලා ඒ ටික අපට කිව්ව 4යි එතකොට. ඊළඟට බලන්න ඒ ටික අරගෙන සත්දා 7 ආකාරයකට සංග්‍රහ බෙදුණා බලන්න. හේතු, ඥාන, මග්ග, ඉන්ද්‍රිය, බල, අධිපති, ආහාර 7යි. 7යි. කුසලාදි සමාකින්නෝ බොත්තෝ මිස්සක සංඝහෝ. ඒතර කුසලාදිය මේක කලවම් වෙලා තියෙනවනේ. කුසල් තියෙනවා, රූප තියෙනවා, අකුසල් තියෙනවා. ඒ නිසා මේකට කියනවා මිස්සක සංඝහෝ කියලා කියනවා. මිශ්‍ර වෙලා තියෙන ගොනු කිරීමක්. ඒකේ අර්ථය මම ගාථා දෙකේ අර්ථය කියන්න ඕනේ නැහැ නේ. ගාථා දෙකේ අර්ථය තමයි දැන් ඔය කිව්වේ. පාළහැ තියෙනව නම් බලා ගන්න. එතකොට ඒ පාඩමත් ඉවරයි. ඊළඟට අපට එනවා බෝධිපාක්ෂික සංග්‍රහය. බෝධිපාක්ෂික සංග්‍රහය. දැන් මේවා කියවනකොට Tamanට හොඳට හැකියාව තියෙන්නට ඕනේ. දැන් නම් ඉතින් අමුතෙන් මම කියන්නේ කියලා දෙන්න ඕනේ නැති වෙයි. කොයි පරමාර්ථ ධර්මයේද කියලා අහවල් බෝධිපාක්ෂික ධර්මයක් කියනකොට ඔබට හැකියාව තියෙනට බලා ගන්න. මතකෙට ගන්න. ප්‍රශ්න ටිකට උත්තර මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔය හැටි ඔක මේ කියවන්න ඕනේ නැහනේ. බෝධිපාක්ෂික සංග්‍රහය. මිශ්‍රක සංග්‍රහයට පසුව බෝධිපාක්ෂික සංග්‍රහය දක්වනවා කියනවා. ඒ වනහයි සතිපට්ඨාන. මතකෙමද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන සංචිත වශයෙන් ගත්තට පස්සේ 7යි. ඒ මතකේ තියෙනට ඕනේ එතකොට. පොත බලම ඉන්නට එපා. 37. එතකොට 37 එන්නේ එහෙම තමයි. 37ත් ගණන් හදලා බලන්න. එතනත් ආයෙ කුකුසක් තියාගන්න ඕනේ නැහැ. සතර සතිපට්ඨාන 4යි, සතර සම්‍යක් ප්‍රදාන 4යි, සතර ඉර්ධිපාද 12යි, පංචේන්ද්‍රිය 17යි, පංච බල 22යි, සත්බොජ්ජංග 29යි, ආර්ය අෂ්ටාංගික මාර්ග
37යි. 37යි. බෝධි අනු සෝවාන් ආදී සතර මාර්ග සිත් යෙදෙන ප්‍රඥාවට නමක් බෝධි උච්චති චතුසු මග්ගේසු චතුසු ඵලේසු ඥානං කියලා ඔය තියෙන්නේ. ඒ නිසා බෝගහට නෙවෙයි බෝධිය කියන්නේ. හරි? එහෙයින් කියන ලදී මේ සතර මාර්ගඥානේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ නිසා ඒවට බෝධි කියලා කියනවා. චත්තාරි සත්‍යානි බුද්ධතිති බෝධි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිසා සෝවාන් ආදී මාර්ග සිත්වල වැඩ කරන ප්‍රඥාවට බෝධි කියලා කියනවා. ඔක බුදු ධාතුවෙන් පරව හැදිලා තියෙනවා. බුද්ධ බෝධනේ. බුද්ධ කියලා ධාතුවක් තියෙනවා අවබෝධ කිරීම අර්ථය තියෙන්නේ. බෝධි කියන්නේ wisdom. බෝධි means wisdom. ප්‍රඥාව. පක්ෂ නම් කොට්ටාසය. පක්ෂ කියලා කියන කොටස කියන එක නේද? පක්ෂය කියලාත් කියන්නේ. පක්ෂය කියලා කියන කොටස එතකොට නේද? බෝධි පක්ෂේහි අපි එහෙනම් බෝධි පක්ෂේ වෙන වෙන පක්ෂ වලට යන්නට එපා. බෝධි පක්ෂයේ ඉන්න. මොකද බෝධි පක්ෂය තමයි බුදුරජාණන් වහන්සේගේ පක්ෂය. හරි? බුදුරජාණන් වහන්සේගේ පක්ෂයේ ඉන්න. එක එක පක්ෂ වලට යන්නට එපා. බෝධිපක්ෂය හෝ බෝධිපාක්ෂික කියලා කියනවා. ඒ කියන්නේ සතිය ආදී ඒ සත්‍තිස් ධර්මතාවන් ටික. නිවන් අරමුණු කරන සෝවාන් ආදී සතර මාර්ග සිත්තිය දෙන සතිය ආදී සමූහය බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. බෝධිපක්ෂනික. බෝධි කියන්නේ පක්ෂයට ඇතුළත් වූ අයත් වූ කියන එක තමයි කියන්නේ. ඔහු කොටස් වශයෙන් 7යි. ඒ කියන්නේ විස්තර කරා. විස්තර වශයෙන් 37යි. එතකොට කියනවා මෙහි ඇතැම් චෛතසික ඒ කෘත්‍ය වශයෙන් නම් කීපේ බැගින් ලබනවා. කොහොමද? සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය වෙනවා. නේද? සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය බවට පත් වෙනවා. ඒ විදිහට. විරිය බලය, විරිය ඉන්ද්‍රිය සම්මා වායාම වෙනවා අනිත් පැත්තට. ඒ වගේ තියෙනවා ගොඩක්. හොඳේ. ඒවා අපි සරලයි විස්තර කරගෙන ඉස්සරහට යමු. සතර සතිපට්ඨාන ඕන බලන්න. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කවුරුත් දාන්න කොටස් ටිකක් නේ ඔක. සති නම් සිහියයි. එනම් දෙපනස් චෛතසිකයන් අතුරෙහි දැක්වුණු සති චෛතසිකය. සතිය. ඒක ඉතින් අර්ථ ගොඩාක් ගන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට අතීත ජීවිතවල පවා ස්වභාවයන් පේනවා. නේද? තව කෙනෙකුට හොඳට ධාරණ ශක්තිය තියෙනවා. තව කෙනෙකුට සෝවාන් ආදී මාර්ග දක්වා දියුණු වෙච්ච රහත් වුණාට පස්සේ සතියෙන් විපුලත්වයටපත් වෙච්ච සති වේපුල්ලපත්ත කියලා රහතුන් වහන්සේට කියනවා. සතියෙන් විපුලත්වයටමපත් වෙච්ච උතුමක් යන අර්ථයෙන්. ඒ සාමාන්‍ය වශයෙන් ගත්තට පස්සේ දැන් සමහර කෙනෙකුට ගත්ත එක ගත්ත තැන තියන්න මතක වෙන්නේ නැහැ. අමතක වෙලා යනවා. කොච්චර තියනවද ඒ වගේ දේ නේද? දොර වහලා ගිහිල්ලා නැහැ, දොර වහලා කියලා හිතා ගන්නවා. සමහර දතකට මදින්න බ්‍රෂ් එක කරා යනවා. ඒක ඒ තැන්වල පහෝදා කොම්මගේ බ්‍රෂ් එක කියලා කෑ ගහනවා. ඒත් සතිය නැතිකමම තමයි. සමහරට අතුගාගෙන යනවා. ආපහු ඉදලා ගෙනලා කවුරු හරි ආවනම් ඉදලා වෙනදා තියෙන තැන නැහැ එතකොට. එතකොට ඉදලා කෝ කියලා ආය හොයනවා. කොච්චර හැම තියනවද? නේද? දැන් කරාමේ එරියනම් වතුර නැත්තම් ආය වහන්න අමතක වෙනවා. කවදාකවත් ආය වතුරේ නැද්ද ඒ කරාමේ? ස්විච් එක ඔන් කරා නම් කරන්ට් එක නැත්තම් ඕෆ් කරන්න බෑ. කවදාකවත් කරන්ට් එක නේන්නේ නැහනේ, එනවනේ. අමතක වෙනවා. ඕවත් සතිය තමයි. ඒ බඳු තැන් වල සතියේ ඇති නැති බව තේරුම් ගන්නට ඕනේ. දැන් පාඩම් හිටින්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒත් සතිය නැහැ කියන එකනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් සමහර උදවියට දැන් ධර්මයේ තමයි පාඩම් හිටින්නේ නැත්තේ. කුණු ගොඩවල් හොඳට මතක හිටිනවා. දැන් මේ දවස්වල කුණු ගොඩවල් ඔක්කොම මතක හිටිනවා. ධර්මයේ පැත්ත පලාතේ නැහැ, මනස පැත්ත පලාතේ නැහැ ධර්මයේ. ධර්මය අමතක වෙනවා. අහන්නත් බෑ. කුණු ගොඩවල් හොඳට මතක තියෙනවා. අනුන්ගේ කුණු. ඒ නිසා සතිය කියලා කියන්නේ ඒ වගේ ප්‍රබල ප්‍රභාෂර ගතියක්. ප ဋ ාණකෙන් ප්‍රමුඛව ඨා ධාතුව සිටීම් අර්ථයනේ. ඒතර ප ဋ ාණ පපූර්ව ඨා ධාතුව මනාව පිහිටින් වශයෙන් අපර අදිෂ්ඨාන කියන්නේ තියෙන අදිඨාන. ඒතර අදිපූර්ව ඨා ධාතුව
මෙතන පපූර්වට හාධාතු පට්ටාන කියන්නෙත් එහෙමනේ. පට්ටාන ප්‍රකරණේ. එතන ඨාන කියලා ඉදිලා තියෙන්නේ මේ හේතුව කියන අර්ථයෙන්. අර ඨාන කෞශල්‍ය ඥානය කියන ඒ අර්ථයෙන්. දැන් මෙතන ඨාන කියන එක ඉදිලා තියෙන සතිපට්ඨාන කියනකොට මෙතන ඉදිලා තියෙන්නේ මනාව අරමුණේ පිහිටනවා කියන අර්ථයෙන්. ශක්තිමත්ව පිහිටනවා. ඒක අරමුණේ ශක්තිමත්ව පිහිටනවා. හිත විසිරෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි මෙතන සතිපට්ඨාන කියන තැන ප ဋ ාණ කියලා ඉදිලා තියෙන්නේ. සතිය මනාව පිහිටවනවා. භාවනා කරන උදවියට මේක ලොකුට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රධානව සිටින්නේ සම්ප්‍රයුක්තයන් අතුරෙන් ප්‍රධානව නොයෙක් අරමුණු වල සිත දුවන්නට දෙන්නේ නැතුව පවත්නා වූ ස්වභාවය. ආන්න ඒක තමයි සතියම මනාව පිහිටීම වෙනවා. එතකොට සතිපට්ඨාන කියලා හඳුන්වනවා. සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී එකම අරමුණක බැඳගෙන මෙන් පවත්නා වූ ආධ්‍යාත්මික මානසික ශක්තියට බුදුරජාණන් වහන්සේ සතිය කියලා නම්වත් කිරීමක් කළා. නමක් දැම්මා. නමක් ඉදිරිපත් කළා. ඒ වනාහි අරමුණු වශයෙන් චතුර්විධයි. කය පිළිබඳව අවධානය යොමු කරනවා හිත පිට යන්න දෙන්නේ නැතුව. වේදනාව සැප දුක් මධ්‍යස්ථ පිළිබඳව අවධානය යොමු කරනවා මනසේ එහෙට මෙහෙට යන්න දෙන්නේ නැතුව. ඊළඟට සිත පිළිබඳව අවධානය යොමු කරනවා. ඊට පස්සේ සංඥා සංඛාර දෙක ඇතුළු කොට තවත් ධර්මතා රසක් සහිතව ධම්මානුපස්සනාවට ඒ ධර්මතාවන්ට අවධානය යොමු කරනවා. ආශ්වාස ප්‍රශ්වාස ආදී රූප කයෙහි ඒ කයානුව බැලීම කියන්නේ මොකද්ද? කයේ තියෙන ස්වභාවයට දැන ගැනීමට හිත පිට යන්න දෙන්නේ නැතුව එතෙන්ටම යොමු කරනවා. අවධානය එතනම පවත්වනවා. ඒකනේ මේ කියන්නේ කයෙහි කයානුව බලනවා කියන එක අදහස් කරන්නේ ඒකයි. සතිපට්ඨානය කායානුපස්සන සතිපට්ඨාන කියලා කියනවා. ඒකේ ආකාර ගොඩක් තියෙනවා. 14 ආකාරයක් තියෙනවනේ නේ. 14 ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සති ක්‍රමය ගච්ඡන්තෝ වා ගච්ඡාමි යන ආදි වශයෙන් ඒ ක්‍රමය සතර ප්‍රධාන ඉරියව් හතරට අවධානය යොමු කරන එක සමස්තයට ඊළඟට චතු සම්පජඤ්ඤ වශයෙන් ගත්තට පස්සේ ඒ සෑම ඉරියව්වකදීම නුවණ පිහිටුවන එක පටික්කුල මානසිකාරය අනිත් පැත්තට ගත්තට පස්සේ නේද කේසාලෝමා ආදි වශයෙන් ඊට පස්සේ ඒ කේසා ආදී පවතින පඨවි ආපෝ තේජෝ ආදී ඒවා ගවේෂණය කරලා ධාතු මානසිකාර කරන ආකාරය ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බක ආදී වශයෙන් සඳහන් වෙන මල්ලමිනිය දවස් ගණන් ගෙවිගෙන යනකොට ඒ පිළිබඳව අවධානය යොමු කරන ක්‍රමය 14 ආකාරයක් තියෙනවා. ඊළඟට නවවිධ වේදනාව අපි ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ සුඛ දුක්ඛ උපේක්ඛානේ ඒක තව බෙදිලා යනවා කෙලෙස් සහිත සුඛ කෙලෙස් රහිත සුඛ ආන්නේ විදියට නේද කෙලෙස් සහිත දුක්ඛ කෙලෙස් රහිත දුක්ඛ වේදනාව උපේක්ෂාවත් ඒ වගේ ඒ විදියට තමයි බෙදිලා යන්නේ. නවවිධ වේදනාවෙහි ඒ වේදනාව අනුව බැලීම් වශයෙන් පවත්නා වූ සතිපට්ඨානයේ වේදනානුපස්සනා සතිපට්ඨාන කියලා කියනවා. සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති අනිත් පැත්තට එනකොට සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. එතකොට තුනයි. දුක්ඛකටත් දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ ඒ විදිහට ආවට පස්සේ එතනත් නිරාමිසං එකත් එක්කලා තුනයි. උපේක්ෂාවටත් තනිකර උපේක්ෂාව ඊළඟ නිරාමිස සාමිස ඒ ආවට පස්සේ ඒතර නවයක් බවට පත් වෙනවා. ඉතින් මෙතන භාවනා වැඩසටහනක් නෙමෙයිනේ. ඒවා පිළිබඳව විස්තර කරන්නේ නැහැ. ඔය දල හඳුන්වා දීමකින් ඉස්සරහට යන්නේ. සොලොස්සදෑරුම් චිත්තයෙහි චිත්තයානෝ බැලීම් වශයෙන් පවත්නා වූ සතිපට්ඨානයි. දැන් බලන්න අභිධර්ම ටිකක් ඉගෙනගෙන තියෙන කොච්චර වැදගත් වෙනවද නේ? මේවා දැනගන්න එතකොට. දැන් අපි කියනකො දැන් කෙනෙක් හිත හඳුනා ගන්න දන්නේ නැත්නම් තමන්ගේ හිත මොන විදිහේ හිතක්ද මේ වෙලාවේ වැඩ කරන්නේ කියලා. කොහොමද චිත්තානුපස්සනාව කරන්නේ? කොහොමද වේදනානුපස්සනාව කරන්නේ? සියුම් ලෝභයේ තියෙන සැප වේදනාව සියුම් විදිහට ලෝභයේ නැති සැප වේදනාව කොහොමද හඳුනන්නේ එතකොට? නේද?
නිසා හඳුනා ගැනීමට අභිධර්මයේ පිළිබඳව යම් තරමක දැනුමක් හරි තියෙන්නට ඕනේ. සරාග චිත්ත රාග සහිත චිත්තය, විතරාග විත රහිත විතරාග චිත්තය. ඒ කියන්නේ මේ රහතුන් වහන්සේගේ සිත කියන එකම නෙමෙයි මෙතන අදහස් කරන්නේ හොඳේ. තදංග විස්කම්බන වශයෙන් අයින් වෙච්ච. රහතුන් වහන්සේට කරන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. එතන කියන්නේ ඊට වඩා මෙහා හරියක්. සදෝස ද්වේෂ සහිත චිත්තය, විත දෝස ද්වේෂ ඉවත් වෙච්ච සිත. මෝහ සහිත මෝහ ඉවත් වෙච්ච. තීන මිද්දේ තුලින් හැකිලිච්ච චිත්තය, උද්දච්චයෙන් විසිරිච්ච චිත්තය. රූපාවචර අරූපාවචර ධාන චිත්තය, මහාගත චිත්තය. අමහාගත චිත්තය ඊට පල්ලෙහා තියෙන කාමාවචර සිත්. සෞත්තර චිත්තය එක එක සිතට සාපේක්ෂව ඊට ඉහළින් තියෙන සිත ඉහළයි. සාපේක්ෂ වශයෙන්. දැන් කාමාවචර අකුසල සිතට සාපේක්ෂව කාමාවචර කුසල සිත ප්‍රබලයි. සෞත්තර. ඒකට වඩා එම තියෙන ඒතර අකුසල සිත සෞත්තරයි. ඊට වඩා උසස් ඒවා සහිතයි. කාමාවචර සිත සෞත්තරයි. මොකද ඊට වඩා උසස් ඒවා තියෙන නිසා. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. ඊළඟට රූපාවචර ධාන සිත් සෞත්තරයි. ඇයි අරූපාවචර සිත් තියෙනවා. ඊළඟට අරූපාවචර සිත් සෞත්තරයි. තව ඊට වඩා උසස් ඒවා තියෙන සිත්. අනුත්තර කියලා කියන ලෝකෝත්තර සිත් ටිකට. හොඳේ. සමාහිත tempat වෙච්ච සිත. අසමාහිත එම ඒකාග්‍රතාවක් අඩු සිත. විමුක්ත සිත තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු සිත. අවිමුක්ත සිත එසේ නොමිදුණු සිත. දල හඳුන්වා දීමක් තමයි කළේ හොඳේ. පස්වැදෑරුම් ධර්මයේ ඒ අනුව බැලීම වශයෙන් සතිපට්ඨාන කරන එක ධම්මානුපස්සනාව. මොනවාද? පංච නීවරණ, පංචස්කන්ධ, ද්වාදස ආයතන, සත්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. ඒතර මේ ටිකට මුල් ඒවාත් ඇතුළත් වෙනවා නේද? කායानुපස්සනාවෙත් මේකට ඇතුළත් වෙනනේ පංචස්කන්ධ කියලා ගත්ත ගමන්. ඒ නිසා ඒවා පිළිබඳව දිගුවක් තමයි ධම්මානුපස්සනාවේ තුල තියෙන. අර හැම එකක් පිළිබඳව මෙතන යම් ආකාරයක විශේෂ විශ්ලේෂණයක් තමයි තියෙන්නේ ධම්මානුපස්සනාවට යනකොට. සමහර පොත්වල ලියලා තියෙනවා කායානුපස්සනාවෙන් රූපස්කන්ධයත්, වේදනාස්කන්ධය වේදනානුපස්සනාවෙනුත්, විඥානස්කන්ධය චිත්තානුපස්සනාවෙනුත්, සංඥා සංඛාර දෙක ධම්මානුපස්සනාවෙනුත් කියලා කියනවා. නමුත් ඒක එච්චරම සාර්ථක නැහැ. ඒක එච්චරම සාර්ථක නැහැ. මොකද ඊට අමතරව මේ පංචස්කන්ධයම තියෙනවා කියලා කියනකොට නේද? පංච නීවරණ ධර්ම කියනකොට පංචස්කන්ධයම ද්වාදස ආයතන කියනකොට සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා නේද? ඒ නිසා ඒක අර කියන ක්‍රමේ යම් ආකාරයකට යුක්තියුක්ත බවක් තියෙනවා. මොකද පංච නීවරණ ධර්ම කියනකොට පංච නීවරණ ධර්ම වල ඇතුළත් වෙන්නේ සංඥා සංකාර දෙකේ ධර්මතා ටිකක් නේ තියෙන්නේ. සත්ත බොජ්ජංග කියනකොට සංඥා සංකාර දෙකේ සංඥාත්මේ සංකාර කොටසට ඇතුළත් වෙන කොටසක් නේ තියෙන්නේ. පංච නීවරණ වල සංකාර කියන කොටසට ඇතුළත් වෙන ධර්මතා ටිකක් නේ තියෙන්නේ. ඉතින් යම් ආකාරයක ඒකේ පේනවා ඒක යම් ආකාරයක ඒ හඳුන්වා දීම හරි නිර්වචනය. නමුත් 100%ක් හරි නෙමෙයි. මොකද පංචස්කන්ධේමත් ධම්මානුපස්සනාවට ඇතුළත් වෙන නිසා ඒක තේරෙනවා කාටවත්. සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර බලා ගන්න කියලා කියනවා. මේ සතිය සීල විසුද්ධිය ආදී ආරම්භයේ පටන් ලෞකිකයි, මාර්ග අවස්ථාවේදී ලෝකෝත්තරයි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, මේ විදිහට නෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධියේදී ලෝකෝත්තරයි, ඊට මෙහා පැත්තේ විසුද්ධි 7ේදීම ලෞකිකයි. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සෝවාන් ආදී මාර්ග ඥාන. එතකොට සම්‍යක් ප්‍රදන් වීරිය ගැනයි කියවෙන්නේ. දැන් මේවා අපි ගොඩක් කතා කරලා තියෙනවා නේද? ඔය ඉතිස්සරලා අපට ඇවිල්ලා තියෙනවා නේද මේ විස්තර? ඒ කියන්නේ උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගැනීම සඳහා දරණ වීරිය. ඊළඟට නූපන් අකුසල ධර්ම නූපදවා ගැනීම සඳහා දරණ වීරිය. ඉතින් අකුසලයේ කියනකොට ගොඩක් ඈත යන්න අවශ්‍ය කරන්නේ. ලෝභ ද්වේෂ මොහ මුල් වෙච්ච සිතුවිලි ධාරාවන් වැඩ නම් අකුසල එච්චරයි. ආයකට සංස්කරණ නැහැ. ආයකට
ව්‍යතිරේක නැහැ. ඒක එහෙමම තමයි. නේද? චේතනාව ඔය කියන මූලයන් මුල් කරගෙන පහළ වෙලා තියෙනවා නම් සුදුසු විදිහට ආය පිටින් මොන වැඩේ කළත් මොන ලස්සන වචනේ කතා කළත් මොන ධර්මයක් කිව්වත් ඇතුළ වැඩ කරන්නේ අකුසල්. අකුසල්. ඉතින් ඒ නිසා ඒ විදිහට ඒවා දුරු කර ගැනීමට දරන වීරිය. නෝපන්න අකුසල නෝපදවා ගැනීමට දරන වීරිය. ඒතකොට දැන් යම් වෙලාවක අපි කියමු දැන් අපි අකුසල දැන් පළවෙනි එකේ කියන්නේ දැන් අපි කියමු අපට අකුසල චේතනා පහළ වෙලා කියලා. ඒ සඳහා අපි ධර්ම මානසිකාරයක් වගේ දෙයක් අරගෙන යටපත් කරගන්නවා. එතකොට ඉතින් අපි උපන්න අකුසල දුරු කිරීමට වෑයම් කරනවා. ඊළඟට නෝපන්න අකුසල ඒ කියන්නේ දැන් අපි උදේ පාන්දර අවදි වුණා කියනකො පිරිසුදු මනසකින් යුතුව ඒ වෙලාවේ මොකක් හරි ධර්ම මානසිකාරයකට හිත යොමු කරනවා. දැන් අපි පාන්දර 5ට පටන් ගන්න වැඩසටහනක්. එතකොට අන්නේ අවධානය යොමු කරනකොට අපට නූපන් අකුසල් දැන් ඒ වැඩසටහනට සම්බන්ධ වුනේ නැත්නම් සමහර නොයේක් දැන් සමහර මිනිස්සු බලන්නේ උදේ පාන්දරත් ඔය අර එක තැනක මම දැක්කා තියෙනවා එහෙම එකක් උපකරණ 3ක් තියලා තියෙනවා. එකක් කිරිකෝපයක්, තව දූරකථනයක්, තවත් මොකද්ද මේ ඔය ලට්ටලොට්ටයක් තියලා ඔබ අවදි වුණ ගාම මොකද්ද ගන්නෙ කියලා. පල්ලෙහා දාලා තියෙනවා 90%ක්ම තියෙන්නේ අවදි වෙච්ච ගාම දූරකථනෙ ගන්න කියලා. අර බලන්න. එච්චර තියෙනවා විනාශයක් වෙලා, එච්චර තියෙනවා ආසක්ත වීමක්, නැඹුරුවක් තියෙනවා. හරි බරපතල තත්ත්වයක් ඉතින්. එතකොට ඉතින් උපන්න කුසලුත් වැඩෙනවා. ඒ වෙලාවේ උදේ සතුටින් අවදි වෙනවා. ඒ වෙලාවේ අකුසලයක් නැහැ සමහර ලාවට. අකුසල ඇති කර ගන්නවා. නේද? ඒ නිසා ඒ තත්ත්වයට වැටෙන්නට එපා. මේවා කරන්නේ සඳහා. ඊළඟට නෝපන් කුසල ධර්ම උපදවා ගැනීම පිණිස කරන වීරිය. දැන් ඕක මෙහෙමයි. දැන් අපි අම්මාකාරයකින් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි බුද්ධ අනුස්සති භාවනාව ආදියක් ධර්මමානසිකාර ආදියක් අපි කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඇත්තට අපි උපන්න කුසල දුරු කිරීමටත් නූපන්න කුසල් නූපදීමටත් නූපන් කුසල් ඇති කර ගැනීමටත් උපන් කුසල් දියුණු කිරීමටත් අපි උත්සාහ කළා වෙනවා. ඒ ක්‍රියාකාරකම් හතරම සිද්ධ වෙනවා. නෑ කියලා කියනවද? දැන් අපි බුද්ධානුස්සති භාවනාව කරනවා කියනකො. එතකොට අපට ඒක නොකරන සමට අකුසල චේතනා පහළ වෙනවා. අකුසල චේතනා වැඩ කර තිබුණා නම් ඒක වැඩෙනවා. දැන් එතකොට අපි අර ඒ භාවනාව කරනකොට අපි නූපන් කුසල් උපදවන්න උත්සාහ කරනවා. දැන් උපන් කුසලයේ දිගට වැඩි යනවා. පැහැදිලි? එhmenan අදට වැඩසටහන සමාප්ත කරමු. අද ටිකක් වැඩිපුර කිව්වා මොකද සරල නිසා. ඊළඟ දවසේදී අපි ඒක කියලා අපි බලමු උත්සාහ කරලා මේ තව දවස් දෙකකින් විතර වාගේ මේක ඉවරයක් කරලා පාඩම් දෙකකින් නම් බැරි වෙයි. දෙකකින් බෑ. තව පාඩම් 4ක් වාගේ යන්න වෙයි. හැබැයි ඕක ඔය පාඩම් ටික දැන් ඔබට ලේසි කියලා හිතෙනවා නම් අර ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝත්පන්න කියන ඔය 8 වෙනි පාදයේ තියෙන ඒකත් හෙමින් කියවන්න. නොතේරුණාට කමන්නේ කියවන්න. අපට ඒ කාලේ ඔය කතිකාචාර්ය ස්වාමීන් වහන්සේලා පොදුවේ කියනවා මේ ඔයගලන්ට නොතේරුණාට කමන්නේ. ඔය සූත්‍ර පොත් අරගෙන කියවන්න. නොතේරුණාට කමන්නේ කියවන්න. බලන්න ඒ දැක්ම කොච්චරද කියලා. ඒ කියන්නේ ඒක කියන්නේ එතකොට අර එක පැත්තකින් එයා ධර්මයත් එක්ක පවතිනවනේ, ධර්මය හොයනවනේ එතකොට. ඒක උන්වහන්සේලාගේ නොතේරුණත් කියවන්න. හැබැයි තේරෙන කොටසකුත් තියෙනවනේ. ඒක ධර්මය මනසට සමීප වෙනවා කියලා කියන්නේ ඒ ජීවිතය තුළින් අධර්මයේ පෙරපසු ඉවත් වෙනවා. හරි වැදගත් ඒ කතිකාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ අදහස. මොකද ඒ කියන්නේ දැන් අපි කටපාඩම් කරන්න කිව්වොත් ඔය සූත්‍රේ මොනවද තියෙන්නේ කියලා බලන්න කිව්වොත් තමට එපා. ගැඹුරුයිනේ නතර වෙනවා. හැබැයි නොතේරුණාට කමන්නේ ඔයගොල්ලෝ කියවන්න කියලා කියනවා. උන්වහන්සේලාගේ දැක්කුම් හරි දර්ශනීය හරි පුළුල් කියලා, ප්‍රවීණයි කියලා, පරිණතයි කියලා හිතෙනවා. ඒ නිසා මේ පාඩමත් ඔබ කියවන්න. තේරුන්නේ නැති වුණාට කමන්නේ නැහැ. කියවන්නකො 7-8 ගමනක් හරි කියවන්න. අපටත් තේරුන්නේ තමයි මම මුලින්ම කියවනකොට. මේ කියන මේ පටිච්චසමුප්පාදයේ කියන මේ ධර්ම කොටාසය
මං හිතන්නේ මම 200ක් වතාවක් විතර කියවලා ඇති. නොතේරෙනකොට තේරෙන්නේ නැහැ කියලා නතර වෙන්නේ ආයෙත් කියවනවා. තේරෙන කල්ම කියවනවා. හොඳේ? ඒ ආදර්ශය ඔබත් ගන්න. එහෙනම් අදට වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්න. හැම දිනාටම මේ ධර්මයේ උත්සාහය ඒකාන්තයෙන්ම අපේ චිත්තසංතානවල පවතින අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණධර්ම නංගා සිටුවාගෙන ආර්ය සත්‍ය අවබෝධයේ කෙලවර කොට ධර්ම පරිශ්‍රමයක් අදිෂ්ඨාන පාරමිතාවක් වීරිය පාරමිතාවක් ප්‍රඥා පාරමිතාවක් කර ගැනීමට හැකියාව ලැබේවායි මෛත්‍රියෙන් ආශිංසන කරමින් අදට වැඩසටහනේ සමාප්තිය හැම දිනාටම සැනසුම වේවා.